නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ගුරුදේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. සදහවත් වාසනාවන්ත පින්වතුනේ, ඒ අමා නිවන් දුටු අරහත් තෙරණිවරු අද දවසේ ධර්ම දේශනාවට දායකත්වයෙන් දරන්නේ අංක 6 මුවන් පැලැස්ස සූරිය වැව යන ලිපිනේ පදිංචි පින්වත් කස්තුරි ආරච්චිගේ දයාරත්න මහත්මයා, පින්වත් හේවා හල්පගේ ප්‍රේමාවතී මහත්මිය, කස්තුරි ආරච්චිගේ ඉශානි මේකලා දියණිය සහ චරිත් මදුසංක වීරකෝන් බෑණනුවන් විසින් ඒ පින්වතුන්ලගේ මේ ධර්ම දානයේ ප්‍රධානම අරමුණ තමන්ගේ නමින් මිය පරලෝ ගියා වූ සියලු ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට පින්පෙත් අනුමෝදනා කිරීම. අද දවසේ අපි අහන ධර්ම දේශනාවටත් පසුබිම් වුණේ මිය පරලෝ ගියපු කෙනෙක්. ඥාතියෙක් මිය යෑම නිසා ගොඩනැගිච්චි හරි අපූරු පුවතක්. අද අපි අහන්නේ මේ දේශනාවට වෙනස්ම විදිහේ කතාවක්. සුන්දරී තෙරණියගේ ගාථා. මේ සුන්දරී තෙරණියගේ ගාථා සම්පූර්ණයෙන්ම විස්තර වෙන්නේ එකම එක කතාවක්. ඒ තමයි සුන්දරී තෙරණියගේ ගිහි කාලේ ඒ පෞල් ජීවිතේ තමන් ගත කරපු පෞල් සංස්ථාව තුල සිද්ධ වෙච්ච පුවත. ඒක තමයි සුන්දරී තෙරණියගේ ගාථා විදිහට මේ ගාථාවල අන්තර්ගත වෙන්නේ. ඇත්තටම සුන්දරී කියන අරහත් උත්තමාවිය අරහත්වයට පත් වෙලා ඇගේ මුළු පවුලටම බුදුරජාණන් වහන්සේගේ සරණ ලැබිච්ච විදිහ කියනවා. හරිම ලස්සනයි මේ පුවත. මේක ලස්සන කතාවක්. සුන්දරී තෙරණියගේ සුන්දර කතාව. ඒක ආරම්භුනේ මෙහෙම. බරණැස හිටියා සුජාත කියලා බොහෝම ධනවත්, බොහෝම සල්ලි තිබ්බ මිනිස්සෙක්. ඔහුගේ නම සුජාත. ඒ සුජාත සිටුවරයාටත් සුජාත සිටුවරයාගේ ආදර බිරිඳ ඒ බැමිණියටත් දාව දරුවෝ දෙන්නෙක් මේ ලෝකෙට උපන්නා. වැඩිමහල් දියණියයි බාල පුතයි. මේ දෙන්නා උපන්නාට පස්සේ දරු පැටව් දෙන්නාගේ ජීවිතය වෙනුවෙන් ඒ දෙන්නා දියුණු කරන්න ගොඩාක් කැප වෙලා ඒ දෙන්නට හරි ආදරෙන් මේ සුජාත බමුණත් බැමිණියත් කාලේ ගත කරනවා. මෙහි වැඩිමහල් දියණී විදිහට උපන්නේ සංසාර ගමනේ පින්පිරු තැනැත්තියක්. ඒ තමයි සුන්දරි. වෙස්සබුහු බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධ ශාසනයේ ඈ බොහෝම පින් කරගත්ත කෙනෙක්. ඒ බුද්ධ ශාසනයේ ඉඳලා මේ සාංසාරික ගමනේ ගොඩාක් පින්පුරාගෙන පැමිණිලා තමයි මේ සුජාත බමුණාටත් ඒ බැමිණියටත් දාව ඒ දෙන්නාගේ දුව විදිහට මෙලොවට උපන්න පශ්චිම භවික තැනැත්තියක් විදිහට. පශ්චිම භවික තැනැත්තිය කියලා කියන්න පින්වතුනේ අවසාන ජීවිතේ. මේ ජීවිතෙන් පස්සේ යලි උපතක් නැහැ. ඉතින් එහෙම පින් තියාගෙන තමයි ඈ උපන්නේ. හැබැයි ඇගේ සහෝදරයා උපන්නනේ. ඇගේ බාල මල්ලි. ඒ බාල මල්ලි කියලා කියන්නේ අඩු ආයුෂ තිබ්බ කෙනෙක්.
ඉතින් අඩි අවශ්‍ය ලැබෙන්න කර්මේ බලපානවනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා සාංශාරික ගමනේ යම් කෙනෙක් ප්‍රාණඝාතය කරනවා නම් සත්තු මරනවා නම් ඒ සත්තු මැරීම කියන එක බහුල වශයෙන් කරපු කෙනාට සත්තු මැරීමේ පාප කර්මය හේතු කරගෙන උපනෝපන් ආත්මේ එයා කල්ැතුව මිය පරලෝ යනවා. මනුස්ස ජීවිතයක් ලැබුවොත් එහෙම වැඩි ආයුෂක් නැහැ. එතකොට මල්ලි සුන්දරී කියන මේ කාන්තාවගේ මේ සුන්දරී කියන තරුණියගේ මල්ලි අඩු වයසින් මැරෙන්න තමයි මනුස්ස ලෝකෙට ආවේ. ඉතින් කවුරුත් දන්නේ නේ. කවුරුත් දන්නේ නැහැ. මනුස්ස ලෝකෙට පැමිණිලා අනිත් අයත් එක්ක සන්තෝෂෙන් ජීවත් වුණා. දැන් අපිත් එක්ක ජීවත් වෙන ඥාතියෝ පින්වතුනි එහෙමනේ. අපි හැමෝම එකට ජීවත් වෙනවා. එකට කාලා ඉඳලා එකට සතුටු වෙලා. එක එක්කෙනා එක එක කර්ම ස්වභාවයන් උරුම කරන් ඉන්නවා. සමහරු අඩු වයසින්ම මැරිලා යනවා. සමහරු ඉතා ඉක්මනින් ලෙඩ වෙනවා. මේ කතන්දරේ අපි හැමදෙනාගේ ජීවිතවල තියෙනවානේ. ඉතින් වැඩි කාලයක් ගත වුණේ මේ සුජාත බමුණාගේ ආදර පුතා කාලක්‍රියා කළා. ඒ ආදර පුතා මිය පරලෝ යෑම සුජාත බමුණාට දරා ගන්න බැරුව ගියා. පුතාගේ අවසන් කටයුතු කරපු පුතාගේ මෘත ශරීරයේ දවපු සොහොනට ගිහිල්ලා මේ සුජාත බමුණා නිතර ශෝක කරනවා. ඉතින් මේ සිදුවීම සිද්ධ වෙච්ච දවසේත් සුජාත බමුණා තමන්ගේ පුතා දැවූ සොහොනට යනවා. තමන්ගේ රතාචාර්යත් එක්ක රියදුරත් එක්ක. රියදුරත් එක්ක සොහොනට ගිහිල්ලා මේ සොහොනේ පුතා දවපු තැන එතන සටහන ඉතින් තියෙනවා ඇතිනේ. ඒ පුතා දවපු තැනට ගිහිල්ලා මොහු අඬනවා. ඉකි ගගහා අඬනවා. මේ අඬද්දී පේනවා බොහෝම සංසුන් ඉදුරන් ඇති බිමට නැඹුරු වූ නෙතු යුග ඇති සංසිඳී ගිය ජීවිතයක් ඇති වාසෙට්ටි නම් වූ රහත් තෙරණිය මෙතෙන්ට වඩිනවා. වාසෙට්ටි රහත් තෙරණී කියලා කියන්නේ මේ සුජාත බමුණ දන්න කියන කෙනෙක්. ওই වාසෙට්ටි කියන අරහත් උත්තමාවිය ගෞතම සාසනයේ පැවිදි වෙන්න කලින් එයත් පුත්‍ර වියෝවෙන් දුකටපත් වෙලා හිටපු තැනැත්තියක්. ඇගේ පුතා ආදර පුතා මිය පරලෝ ගියා. ඒ මිය පරලෝ ගියපු ශෝකේ උහුල ගන්න බැරුව අඬ හිටපු අම්මා කෙනෙක් මේ. දැන් මේ ඉන්න කසාවතක් දරාගෙන බොහෝම සංසිඳිලා මේ සොහනට වඩිනවා. මේ දැක්කාට පස්සේ සුජාත බමුණාට පුදුම හිතුණා. ඉතින් සුජාත බමුණා තමන් අඬන එක නවත්තලා කඳුළු පිහදාගෙන ගිහින්නා මේ වාසිට්ටි කියන අරහත් උත්තමාවිට කතා කරනවා. ඇයට කියනවා පින්වති ඔයා ඉස්සර ගත කරපු ජීවිතවලදී මැරී ගිය දරුවන් කමින් තමයි ජීවත් වුනේ. ඔයා ඒ කාලේ රෑ දවල් දෙකේම ගොඩාක් තැවි නේද හිටියේ? එහෙම ඇහුවා. මොකද්ද පින්වතුනි මේ තමන්ගේම දරුවෝ කමින් හිටියා කියපු එක කතාව? මේ දරුවෝ කනවා කියලා කියන්නේ නින්දා සහගත වචනයක්. නින්දා කරන්න කියපු වචනයක් ඒ කාලේ සමාජයේ. ඒ කියන්නේ යම් කාන්තාවකට උපදින දරුවා මැරෙනවා නම් ඒ දරුවා මැරෙන කාන්තාවට ඒ කාලේ මිනිස්සු කියලා තියෙනවා මේ මහා අවාසනාවන්ත කාලකන්ණි තැනැත්තිය මේ දරුවෝ කනවනේ. අන් එහෙම කියලා තියෙනවා. ඉතින් මිනිස්සු එක එක කතන්දර කියනවානේ. සාමාන්‍යයෙන් මිනිස්සුන්ට කරදර උපද්‍රව වෙනකොට බොහෝ දෙනෙක් හිතන්නේ ඒ කෙනාගේ කාලකන්නිකම අවාසනාවන්තකම ඒ කෙනාගේ අභාග්‍ය සම්පන්නකම අපිට නම් ඕව වෙන්නේ අපි වාසනාවන්තයෝ. එහෙමනේ මිනිස්සු හිතන්නේ. ඉතින් ඒක එකල මෙකල කියලා මහා වෙනසක් නෑ. ඒ කාලෙත් මේ අඩු වයසින් දරු පැටියා මැරිලා ගියාට පස්සේ ඒ අම්මට ශාප කරන එකක් තිබිලා තියෙනවා සමාජේ. ආපෝ ඔය මහා පව්කාර ගෑනුනේ. කාලකන්නිනි ගෑනුනේ. ඒකුන්නේ කුසේ දරුවෝ උපදිනවා කියලා කියන්නේ දරුවෝ කන තැනැත්තිගේ කුසේනේ උපන්නේ. අඩු වයසින් මැරිලා යනවා අවාසනාවන්ත දරු පැටව. ආන් එහෙම ශාප කරලා තිනවා. ඉතින් මිනිස්සු කල්පනා කළේ එහෙම තැනැත්තියක් අඬාම ඉන්න ඕන. අවාසනාවන්තයිනේ. අභාග්‍ය සම්පන්නයිනේ. කාලකන්නිනේ.
දරුවෝ මැරුණට පස්සේ ඒ කෙනා අඬ අඬාම ඉන්න ඕන, එල්ලගෙනම ඉන්න ඕන, ජීවිතේ කාලකන්ණි කරගන්න ඕන. දැන් මේ ඒ අදහසේ හිටපු සුජාත බමුණාට පේනවා දරුවා මැරීම හේතුවෙන් අඬ අඬා හිටපු වාසෙට්ටි නම් තැනැත්ති දැන් සංසිඳිලා ගිහිල්ලා. දැන් ඒ නිවිලා බිමට නැඹුරු වූ නෙතු ඇතුව ඊතා ප්‍රියමනාප වූ මුහුණක් ඇතුව මේන්නේ ඈ වඩිනවා. එතකොට ඈ සතුටින් අකම්පිතව ඉන්නවා කියලා දැනගෙන ඔහු කියනවා තවත් මෙහෙම. වාසෙට්ටි බ්‍රාහ්මණිය ඔයා ඒ සිය ගණනින් ඔක්කොම දරුවන් කාලා අද තැවෙන්නේ නැති දැඩිසිතකින් ඉන්නේ කොහොමද? එහෙම ඉන්නේ ඇයි? ඔයාට කොහොමද මෙහෙම දැඩිසිතක් ලැබුණේ? එහෙම අහනවා. එහෙම අහනකොට මේ අරහත් උත්තමාවි පිළිතුරු දෙනවා. හැබැයි ඒ උත්තමාවිය පිළිතුරු දුන්නේ සංසාර ගැන හිතලා. සාංශාරික කතාව හිතලා තමයි ඈ උත්තර දෙන්නේ. ඈ කියනවා බ්‍රාහ්මණය අතීතේ ගැන කතා කළොත් මං විතරක් නොවේ ඔයත් කාලා තියෙනවා සිය ගණන් දරුවෝ. ඈ කිව්වේ සංසාර ගමන. සාංශාරික ගමනේ පැමිණෙද්දී මේ සංසාර ගමනේ අපි කොච්චර දුක්ඛිත ඉරණම් වලට ගොදුරු වෙලා තියෙනවද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි දුප්පත් වූ තැනැත්තෙක් අතපාගෙන හිඟා කාගෙන යනවා දකින්නකොට ඔබත් හිතන්න මාත් මේ හිඟන්නා වගේ අන්ත අසරණ වෙලා මේ සසරේ ඕන තරම් ඉඳලා ඇති. එහෙමයි මේ සසර. තව කෙනෙක් අවාසනාවන්ත විදිහට දුකට පත් වෙනවා දකින්නකොට ඥාති ව්‍යසන වලට පත් වෙනවා දකින්නකොට දරුවෝ මැරිලා අසරණ වෙනවා දකින්නකොට ලෙඩ රෝග වලින් දුක් විඳිනවා දකින්නකොට හිතන්න ඕන මාත් මේ සසරේ මෙහෙම කාලකන්ණි වෙලා ඇති. මේක එහෙම සංසාරයක්. මේ සංසාරික ගමනේ එනකොට පින්වතුනේ තමන්ගේම දරුවෝ කන සත්තු වෙලා අපි කොච්චර ඉපදිලා ඇද්ද බලල්ලු වගේ. බැලලියෝ තමන්ගේම උපදින්න දරුවෝ තමන්ම වදලා තමන්ම කනවනේ. එහෙම බැලලියෝ ඉන්නවනේ. අපි සංසාර ගමනේ එනකොට එහෙම ජීවිත ලබලා නැතුව ඇද්ද? ඕන තරම් ලබලා ඇති. ඉතින් ඒ ගැන හිතලා අරහත් උත්තමාවි කියනවා බ්‍රාහ්මණය අතීතේ මං විතරක් නෙවෙයි ඔබත් සිය ගණන් දරුවෝ කාලා තියෙනවා. දරුවෝ විතරක් නෙවෙයි නෑදෑයොත් කාලා තියෙනවා. ඔබ ඥාතීනුත් කාලා තියෙනවා. ඥාතීන්ගේ විනාශය පිණිසත් ඔබ කටයුතු කරලා තියෙනවා. දැන් මං මේ ඉපදෙන මැරෙන ලෝකයෙන් නිදහස් වෙලා නිවන අවබෝධ කරගෙන ඉන්නේ. දැන් මේ දුක්ඛිත කතාව මට නෑ කිව්වා. ඉපදෙමින් මැරෙමින් යන සාංශාරික කතන්දරේ මං අවසන් කළා. මට දැන් මේ ප්‍රශ්නේ නෑ. මං නිවන අවබෝධ කළා. මං නිවිලා ගියා. ඒ නිසා මං ශෝක කරන්නේ නෑ. ශෝක නොකරන ජීවිතයක් උපදව ගත්තා. අඬන්නේ නෑ. නොහඬනා ජීවිතයක් උපදව ගත්තා. මං තැවි තැවි ඉන්නේ නෑ. නොතැවෙන ජීවිතයක් උපදව ගත්තා. දැන් මේ බමුණට පුදුමයි. අඬන්නේ නැති ජීවිතයක්, ශෝක කරන්නේ නැති ජීවිතයක්, තැවෙන්නේ නැති ජීවිතයක් හිතන්නවත් පුළුවන්ද? බමුණ පුදුමින් අහනවා වාසෙට්ටි හරිම අద్භූත දෙයක් නේ ඔයා ඔය කියන්නේ. ඔයා කාගේ ධර්මයක් අවබෝධ කරගෙනද ඔච්චර ස්ථාවරයක ඉඳන් කතා කරන්නේ? එතකොට පේනවා ඒ අරහත් උත්තමාවි ඒ වෙලාවේ පිළිතුරු දීපු ඉරියව්වෙන් ස්වරයෙන් ඔහුට තේරලා තියෙනවා මේ කරන්නේ පිහිටා කතාවක්. විසරද කතාවක්. එතකොට අරහත් උත්තමාවිය වාසෙට්ටි අරහත් උත්තමාවිය පිළිතුරු දෙනවා බ්‍රාහ්මණය ඒ සම්මා සම්බුදු රජාණන් වහන්සේ එතකොට වැඩ හිටියේ මිථිලා නගරේ. සියලු සත්වයන්ගේ දුක් දුම්නස් නැති කරන්නටයි උන්වහන්සේ දහම් දෙසන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ ඒ අරහත් වූ සම්මා සම්බුදු සමිඳුන්ගේ නිකලෙස් සද්ධර්මයේ මට අහන්න ලැබුණා. ඒ ධර්මය අවබෝධ කර ගැනීමෙන් තමයි මගේ දරු දුක නැති වුණේ. අන්න කියලා දුන්නා. හරි ඉලක්කෙටම වචන කිව්වා. බ්‍රාහ්මණය
මගේ තැවි තැවි ඉන්න ජීවිතේ සම්පූර්ණයෙන්ම නැතුව ගියේ ඒ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැක්ක දවසේ. ඒ බුදුරජාණන් වහන්සේ මිථිලා නුවර බණ කිව්වා. මටත් ඒ බණපදේ අහන්න ලැබුණා. නිකලස් ජීවිතය ගැන කියා දෙන ඒ බණපදයට සවන් දෙද්දී දරු දුකක් නිසා අඬ අඬා හිටපු මගේ సంతානයේ ගින්න නිවුණා කිව්වා. సంతානයක ගිනි නිවෙනවා නම් බුදු බණකින්මයි. ජීවිතයක කම්කටොළු නිවෙනවා නම් බුදු බණකින්මයි. ලෞතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට දහම් නොදෙසන්ට අහෝ මේ සත්වයාගේ සසර ගිනි කොහොම නිවෙන්නද? සංසාරේ ගිනි සියල්ල නිවි යන්නේ පින්වතුනි බුදු කෙනෙක්ගේ ධර්ම නිසා. සංසාරේ ගැට ඔක්කොම ලිහි යන්නේ බුදු කෙනෙක්ගේ ධර්ම නිසා. සංසාර ගමනේ ඉන ਸੰతాප දැවිලි ඔක්කොම සංසිඳින්නේ බුදු කෙනෙක්ගේ ධර්ම නිසා. මේ සංසාර ගමනේ ඉපදී යනකොට යන්තා කංකටළු විඳවන්න සිද්ධ වෙනවද? ඒ කංකටළු ඔක්කොම සදාහට නවතින්නේ බුදුරජුන්ගේ ධර්ම නිසා. මේ වාසෙට්ටි කියන අරහත් උත්තමාවී හරියටම මේ බ්‍රාහ්මණයට වචන කිව්වා. එතකොට බ්‍රාහ්මණයාගේ හිතට ලොකු සතුටක් ඇති වුණා. මමත් මේ දරු දුකක් නිසා විඳවන මිනිහෙක්. එහෙනම් ඒ බුදුරජාණන් වහන්සේ ළඟට මටත් යන්න ලැබුණා නම්, ඒ බුදුරජාණන් වහන්සේගේ බණපදේ මටත් අහන්න ලැබුණා නම්, අනේ මගේ ප්‍රශ්නෙත් ඉවරයි. හරියට ලෙඩකින් විඳවන මිනිහෙකුට දක්ෂ වෙදෙක් ගැන අහන්න ලැබුණා වගේ. ලෙඩක් නිසා විඳවන මිනිස්සෙකුට අහන්න ලැබුණොත් එහෙම ඔය ලෙඩේ නිෂ්ඨාවටම සුව කරන වෙදෙක් ඉන්නවා අහවල් දිහාවේ කියලා. ලෙඩේ සුව කරගන්න කැමති මිනිස්සයා එතෙන්ට යන්නේ නැද්ද? ආන් ඒ වගේ මේ බමුණාට මහා සැනසෙල්ලක් ඇති වුණා. මේ බමුණා ඒ වෙලාවෙම කියනවා එහෙනම් මාත් යනවා මිථිලා නගරෙට. අනේ ඒ භාග්‍යතුන් වහන්සේ මාවත් සියලු දුකින් මුදවා ගන්නා සේක් නම් කොයි තරම් හොඳද? හරිම ලස්සන කතාවක්. අනේ ඒ භාග්‍යතුන් වහන්සේ මාවත් සියලු දුකින් මුදවා ගන්නා සේක් නම් කොයි තරම් හොඳද? ඔහු රථයට නැගුණා. යලි ගෙදෙට්ට හැරුණේ නෑ. ඔහු තමන්ගේ සැනසීම හොයාගෙන රියදුරත් එක්ක පිටත් වුණා කෙලින්ම බරණැස ඉඳලා මිථිලාවට. මිථිලාවට ගිහිල්ලා ඔහුට පුළුවන් වුණා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න. ඉතින් මේ බ්‍රාහ්මණයාත් බුදුබණ පදයට සවන් යොමු කළා. සිත් නිවන බණපදය, අමෘතයක් වූ බණපදය, අහන දේවයක් තුලින් ජීවිතයක් ශ්‍රේෂ්ඨත්වයේ කරා අරගෙන යන බණපදය, ඉගෙන ගන්න දෙයක් තුලින් ජීවිතයක් ශ්‍රේෂ්ඨත්වයේ කරා අරගෙන යන බණපදය, කෝටියක් වචන අතරේ සිතක් නිවෙන උතුම් අර්ථය වන ඒ එකම එක බණපදය. ඒ පමණට අහන්න ලැබුණා බුදු බණපද. බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ. ඒ සද්ධර්මයේ අහගෙන ඉන්නකොට මේ බ්‍රාහ්මණයාට තිබුණා ඥානෙ. හැම දුකකින්ම නිදහස් වුණා. නිකලස් බුදු සමිඳුන්ව ධර්මයේ තුලින් දැකගත්තා. නිකලස් බුදු සමිඳුන්ව ධර්මයේ තුලින් දැකගත්තා කියලා කියන්නේ මොකද්ද? මාර්ගඵල අවබෝධ කළා. සියලු දුකින් එතෙර වුණ බුදු සමිඳුන් එයාටත් සද්ධර්මයේ දේශනා කළා. දුක්ඛං දුක්ඛ සමුප්පාදං දුක්ඛස්සච අතික්කමං අරියං චට්ඨංගිකං මග්ගං දුක්ඛූප සමගාමිනං. මොකද්ද බුදුරජාණන් වහන්සේ කියා දීපු ධර්මය? දුකත් කියලා දුන්නා. දුකේ හට ගැනීම ගැනත් කියලා දුන්නා. දුක නිරුද්ධ වෙච්ච තැනවන අමෘත නිවන ගැනත් කියලා දුන්නා. අමෘත නිවනට යන ප්‍රතිපදාව වන ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැනත් කියලා දුන්නා. ඉතින් සුජාත බමුණ ආසාවෙන් බණපදේ අහගෙන හිටියා. එයා සද්ධර්මය අවබෝධ කරගත්තා. මහාන වෙන්න කැමැත්තක් ඇති වුණා. ඉතින් භාග්‍යතුන් වහන්සේගේ අභිමුඛයේ මහානකම පැවිදි බව ඉල්ලා සිටිනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මටත් බුදුරජාණන් වහන්සේගේ සසුනේ පැවිද්ද ලැබේවා, උපසම්පදාව ලැබේවා. භාග්‍යතුන් වහන්සේ සුජාත බ්‍රාහ්මණයාව පැවිදි කළා. ඒ සුජාත තෙරුන් වහන්සේ
3 රැයක් ඇතුළත ත්‍රිවිද්‍යාව ලබා ගත්තා. එහෙනම් මේ සුජාත කියලා කියන්නේ සංසාර ගමනේ සෑහෙන පිනක් තිබ්බ කෙනෙක්. 3 රැයක් ඇතුළත දින 3ක් ගත වෙනකොට ත්‍රිවිද්‍යාව සාක්ෂාත් කරපු රහතන් වහන්සේ නම බවට පත් වුණා. ඒ රහතන් වහන්සේ අරහත්ත්වයට පත් වුණාට පස්සේ තමන්ගේ රියදුරාට කතා කරනවා. දැන් රියදුරාත් එක්කනේ පින්වතුනි රතේ නැගිලා මේ මිතිලාවට ආවේ. රියදුරාට කතා කරලා කියනවා පින්වත් රියදුර දැන් ඔයා ගෙදර යන්න. මේ රතය බැමිණියට දෙන්න. මං සනීපෙන් ඉන්න බව කියන්න. දැන් මේ සුජාත බ්‍රාහ්මණයා මහාන වුණා කියන එක බැමිණියට දන්නන්ට. 3 රැයක් ඇතුළත එයා ත්‍රිවිද්‍යාව ලබා ගත්තා කියන කතාවත් ඔබ කියන්න. රියදුරාව පිටත් කරලා ඇරියා. ඉතින් ඒ රියදුරා දුර ගෙවාගෙන ආපහු ඔන්න බරණැසට ගියා. දින 3ක් බ්‍රාහ්මණයාව දකින්න නැතුව කලබලෙන් හිටපු බැමිණියට මේ කතාව කිව්වා බැමිණියනි කලබල වෙන්න කාරි නැහැ. බ්‍රාහ්මණයාට අයහපතක් උන්නේ. ඒ බ්‍රාහ්මණයා දැන් නිවිලා ඉන්නේ. ඔහු බුදුරජාණන් වහන්සේගේ බණපද ඇහුවා. එතකොට බැමිණිය අහනවා මොනවද මේ බණපද? රියදුරාත් බණ අහගෙන හිටියනේ. රියදුරා කිව්වා බැමිණියනි මේ මෙව්වා තමයි මේ බණපද. ඇයටත් ධර්මය අහන්න ලැබුණා. ඒ හරි සතුටටපත් වුණා. බුදුරජාණන් වහන්සේගේ දේශනා කරපු ධර්මයේ එකින් එක පැහැදිලි කරනකොට ඒකට හිත ගියා. එතකොට ඒකෙන් තේරෙනවා බැමිණියටත් තිබුණා පින. ඇයි මේ පින කියන කාරණේ අපි නිතර කියන්නේ පින්වතුනේ බණක් අහනකොට හිත පහදින්න පිනක් ඕන. බණක් අහනකොට හිත පහදින්න පිනක් ඕනමයි. ඒ නිසා ඔබට බණ අහද්දී හිත පහදිනවා නම් ඔබ ගැන සතුටු වෙන්න. ඔබ ගැන අහිංසක සතුටක් ලබන්න. අනේ මට පින් තිබ්බා. මේ බණ අහනකොට අහන බණපදිත් ඇදකුද හොයන ඇයෝ අතරේ අනේ හිත පහදවා ගන්නට මට පින තිබ්බා. බණපදයක් ඇහෙනකොට ඒ බණපදයේ ඇත්තනේ කියලා හිතිලා බණපදයට සාදුකාර දෙන්න තරම් පිනක් මට තිබ්බා. ආන් එහෙම හිත සතුටු කරගන්න තමන් ගැන අහිංසක සතුටක් ලබන්න ඇත්තටම අපිට පිනක් තියෙනවා. ඒ හින්දා තමයි පින්වතුනි බණපදයකට සවන් යොමාගෙන අහගෙන ඉන්නේ. බණපදයකට කන් යොමන්ට හිතෙන්නේ පිනක් නිසා. බණපදයකට කන් යොමනකොට ඒ බණපදයේ කෙරෙහි හිත පහදින්නේ පිනක් නිසා. බැමිණියටත් ඒ පින තිබ්බා. බැමිණිය කියනවා ඒ රත රියදුරා මේ ඔක්කොම කතාව කියලා ඒ රියදුරා රතයත් කහවණු 1000ත් බැමිණියට දුන්නා. ඒ කියන්නේ රතේ තිබිලා තියෙනවා මේ ඒ බමුණ නිතර අරගෙන යන කහවණු 1000ක මුදලක්. මේ රියදුරා ඒ කහවණු 1000ක් බැමිණියට බාර දුන්නා. ඉතින් ඔක්කොම විස්තර කියලා ඒ බැමිණියගේ හිතේ තිබුණු දුක සංසිඳෙව්වා. එතකොට බැමිණි කියනවා පින්වත් රියදුර අපේ බ්‍රාහ්මණතුමා ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගෙන ත්‍රිවිද්‍යාව ලබාගත් බව ඔබගෙන් අපට දැනගන්න ලැබුණා. අපේ හිත සතුටු වුණා. ඒ නිසා මේ අරගෙන ආපු රතයත් මේ අශ්වයත් කහවණු 1000ත් මං ඔබටම දෙනවා. ඒක පින් පඬුරක් විදිහට ඔබම තියාගන්න කිව්වා. එතකොට බලන්න රියදුරා කියපු එක ඒ කාලේ රියදුරන්ටත් පින තිබ්බා. ඒ කාලේ රියදුරාටත් පින තිබුණා ඥානෙ තිබුණා. රියදුරා කියනවා පින්වත් බ්‍රාහ්මණී මේ අස්ස රතයත් කහවණු 1000ත් ඔබතුමීම තියාගන්න. මට එපා. මට මේ කහවණු 1000න් පළක් නැහැ. මේ රතේනුත් පළක් නැහැ. මේ අස්වැයාගෙන් පළකුත් නැහැ. මාතේ උත්තම ප්‍රඥා ඇති බුදු සමිඳුන් ළඟ මහාන වෙන්න යනවා. හරි පුදුම සහගතයි. මුහුත්තම් පිචේ විඤ්ඤූ පණ්ඩිතං පයුරු පාසති. නුවණ තියෙන කෙනෙක් එක මොහොතකට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියා දෙන නුවණැත්තෙක්ව ඇසුරු කළොත් කිප්පං ධම්මං විජානාති ජීවහාසූප රසෝ යථා වහා හොද්දක රස දැනගන්නා දිවක්සේ ඔහු ධර්මය අල්ලන්නේමය. එතකොට මේ රියදුරාට අර
සුජාත බ්‍රාහ්මණතුමාට කියපු බණපද ටික අහගෙන ඉන්නකොටම ගිහි ජීවිතේ එපා වුණා. මේ කරන්නේ මොන નિසරු දෙයක්ද කියලා තේරුණා. ඔහුටත් පැවිද්දට හිත පිහිටියා. ඉතින් ඔහු කියනවා බ්‍රාහ්මණී මට ඔහේ කාවණු 1000ත් එපා. රතෙත් එපා. මාත් යනවා ඒ උත්තම ප්‍රඥා ඇති බුදුරජාණන් වහන්සේ ළඟ මහාන වෙන්න. එතකොට බැමිණියට තමන් ගැනම ශෝකයක් උපන්නා. බැමිණි කල්පනා කළා මගේ මිනිස්සයත් මහාන වුණා. ඒ මිනිස්සයා ළඟ සමීපයේම හිටපු සේවකයා රතරියදුරා මිනිහත් මහානකමට කැමති වුණා. දරු දුකක් නිසා තැවි තැවි මං මොකට ඉන්නවද මේකේ? මව් බැමිණි කියනවා දුවේ සුන්දරී ඔයාගේ තාත්තා මේ ඇත්තු අස්වැයෝ හරක බාන මුතුමැණි ගේදොර සම්පත් ඔක්කොම අත්හැරලා මහාන වුණා. දැන් මේ ඔක්කොම සම්පත් දුවේ ඔයා අනුභව කරන්නට අපේ පවුලේ දායාදේ අයිති ඔයාටනේ. දැන් බැමිණි සැරසුනේ මේවා ඔක්කොම දුවට සමීප කරලා බැමිණි යන්ට. ඒ වුණාට මේ දුව පින්වන්ත තැනැත්තියක්. දුව ඥානවන්ත තැනැත්තියක්. දුව මේ කතාව අහගෙන හිටියනේ සුන්දරී. ඈ කියනවා අම්මේ මගේ තාත්තා පුත්‍ර ශෝකයෙන් ගොඩාක් දුක් විඳා. අන්තිමේදී මේ ඇත්තු අස්වැයෝ හරක බාන මුතු මැණික් මේ සුන්දර ගිහි සම්පත් ඔක්කොම අත්හැරලා දාලා මගේ තාත්තා මහාන වුණා. අම්මි සහෝදර ශෝකයෙන් දුක් විඳින මාත් මහාන වෙනවා. මේ ශෝක ගිනි මේ දුක් තැවුල් මුකුත් මටත් එපා. මාත් මහාන වෙනවා කිව්වා. මේ පින්වන්තයන්ගේ ජීවිත හැසිරෙන විදිහ. පින්වන්තයන්ගේ ජීවිත මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලට කරකැවිලා ගියපු හැටි හරි පුදුම සහගතයි. පින තිබ්බ කෙනාගේ ජීවිතේ අනිත් දේවල් එකක්වත් වටිනා දෙයක් උන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට වඩා. දැන් මේ මහා ධනවත් පවුල්. ඒ ධනවත් පවුල් වල අය කෙලපිඩක් වගේ ධන සම්පත් අත්හැරලා දාලා බුදුරජාණන් වහන්සේගේ පිළිසරණකටම යනවනේ. කිසි අපේක්ෂාවක් නැතුව බුදුරජාණන් වහන්සේගේ පිළිසරණ හොයාගෙනම යනවා. එතකොට මේ බ්‍රාහ්මණිය කියනවා දුවේ සුන්දරී ඔයාත් බලාපොරොත්තු ඉන්නේ උතුම් මහාන ජීවිතේ නම් මම බාධා කරන්නේ. ඔයාගේ නෙක්ඛම්ම සංකල්පය ඉෂ්ට වේවා. නෙක්ඛම්ම සංකල්ප කියලා කිව්වේ කාමයේ අත්හැර යෑමේ හිත. ඒක ඉෂ්ට වේවා. හැබැයි දුවේ ගයක් ගානේ ඇවිදගෙන ගිහින් තමයි පිණ්ඩ පාතේ කරගන්න තියෙන්නේ. පැවිද්ද කියන එක දුෂ්කරයි. පාංශු කූළු සිවුරු තමයි ඔයාට පොරව ගන්න තියෙන්නේ. කමක් නැහැ ඉතින් මේවා ලබාගෙන ඔයත් නිකලස් ජීවිතයක් ඇති කරගන්න. අම්මා ආශිර්වාද කළා. ඉතින් මේ සුන්දරී කියන මහා පිනැත්ති එක්තරා භික්ෂුණී ආරාමයකට ගියා. එහි හිටියා උතුම් භික්ෂුණියක්. ඒ භික්ෂුණිය වැසුරු කළා. ඒ භික්ෂුණියගෙන් මේ ගෞතම සාසනයේ උතුම් පැවිද්ද ඇවිල්ලා සිටියා. ඒ භික්ෂුණිය මේ සුන්දරී තරුණියව පැවිදි කරලා සික්ඛමානාවක් විදිහට ඉන්නකොටම ඈට පුළුවන්කම ලැබුණා ගෞතම සාසනය තුල අරහත් ඵලය සාක්ෂාත් කරන්න. තමන් අරහත්වයට පත් වෙලා තමන්ගේ උපාධ්‍යාය වූ ඒ භික්ෂුණී ළඟට ඇවිල්ලා සුන්දරී කියන තෙරණී මෙහෙම කියනවා. ආර්යාවෙනි මං තවමත් සික්ඛමානාවක්. සික්ඛමානා කියලා කියන්නේ උපසම්පදාවට පුහුණු වෙන සාමණේරිය. සාමාන්‍යයෙන් අවුරුදු 2ක් උපසම්පදාව කැමති භික්ෂුණියක් විසින් අවුරුදු 2ක් හික්මෙන්න ඕන. ඒකට කියනවා සික්ඛමානා අවදිය. එතකොට සාමණේරියක් විදිහට ඉන්න කෙනා සික්ඛමානාවක් බවට පත්වීම පිණිස අවුරුදු 2ක් හික්මෙන්න ඕන. එහෙම හික්මෙච්ච කෙනාට තමයි උපසම්පදාව ලබා ගන්න පුළුවන්නේ. ඒක තමයි සාසනික ප්‍රතිපදාව. ඉතින් සික්ඛමානාවක් විදිහට ඉද්දීමයි කියනවා මං මගේ දිවස් නුවණ පිරිසුදු කරගත්තේ. ඉස්සර මං ගත කරපු ජීවිතය ගැන දැනගන්න පුබ්බේ නිවාස ඥානය මං ලබා ගත්තා.
මේ පුබ්බේ නිවාස ඥානය කියලා කියන්නේ විද්‍යාවක්. පෙරගත කරපු ජීවිත කතාව පේන්න ගන්නවා. පෙරගත කරපු ජීවිත කතාව පේන්න ගන්නකොට තේරෙනවා මේක මහා බිහිසුණු සසර ගමනක් බව. ඇයි එක එක ජාතිවල එක එක විදිහට ඉපදී එක එක දුක් කරදර විඳ විඳ මේ ගමනේ අපි යන්නේ. දැන් ඔන්න අපි මේ කාලේ වසංගත රෝගයකට මැදි වෙලා අපිට හිතෙනවා අපේ කාලකන්නිකම මේ කාලේ අපිම මේ වසංගතයකට මැදි වුණානේ කියලා. එහෙම නෑ. මේ සංසාර ගමනේ එද්දී ඊට වඩා බිහිසුණු වසංගතවලට අපි කොච්චරවත් අහුවෙලා ඇති. මේ ශාරීරික කෑලි කෑලි ගිහිල්ලා අපි මැරිලා ඇති. මහා බිහිසුණු වද බන්ධනවලට අපි අහුවෙලා ඇති. නොයෙක් දුක් පීඩා වලින් අපි මේ සාංශාරික ගමනේ ගොඩාක් විඳවන්න ඇති. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි සසර ගමනේ එද්දී මනුස්ස ලෝකෙක ඉපදිලා හොරු බවට පත් වෙලා රජ්ජුරුවන්ට අහු වෙලා බෙල්ල කපද්දී ඔබේ ශරීරයෙන් ගලාගෙන ගියපු රුධිරේ සතර මහා සමුද්‍ර ජලයට වඩා වැඩි. මහ මුහුදේ වතුර එච්චර නැත. හොරු විදිහට බෙල්ල කපද්දී ගලාගෙන ගියපු ලේ වැඩිය. එහෙනම් මේ සංසාර ගමන කොහොම කතාවක්ද? අතිශයින්ම ශෝක ජනක කතාවක්. අපි හැමදෙනාගේම අතීතේ තියෙනවා අපිට පේන්නේ. අපිට පේන්නේ නැත්තේ මොකද? අපිට විද්‍යාව නැත. පුබ්බේ නිවාස ඥානෙ අපට නැත. අපි කොහොමද මේක දැක්ක යුත්තේ? ශ්‍රද්ධාවෙන්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැන අපි සැදැහැසිතක් ඇති කරගත්තොත් අපිටත් දකින්න පුළුවන් සංසාර ගමන දුක් සහිතයි. ඇයි අපි අදහගන්නේ බුදුරජුන්ගේ වචනය? එතකොට ඒ සාංශාරික ගමනේ ඇත්ත කතාව පේන පුබ්බේ නිවාස ඥානය ඈ ලබා ගත්තා. භික්ෂුණී සංඝයාව සෝභමාන කරන කල්යාණ මිතුරිය වන ආර්යාවෙනි, මං ඔබතුමිය නිසයි ත්‍රිවිද්‍යාව ලබා ගත්තේ. මං බුදු සසුන සම්පූර්ණ කරගත්තා. ආර්යාවෙනි, මටත් අවසර දෙන්න. මං කැමති සෙවන් නුවරටම යන්ට. ඒ ශ්‍රේෂ්ඨ වූ බුදු සමිදානන් ඉදිරියේ සිංහනාද කරන්නට මාත් ආසයි. බුදුරජාණන් වහන්සේ ඒ කාලේ වෙනකොට එතකොට වැඩ හිටියේ සෙවන් නුවර. බුදුරජාණන් වහන්සේ මිථිලාවෙන් සෙවන් නුවරට වැඩම කළා. භාග්‍යතුන් වහන්සේ සෙවන් නුවර ඉන්නවා කියලා ආරංචි වෙච්චි මේ සුන්දරී භික්ෂුණිය තමන්ගේ උපාධ්‍යාය භික්ෂුණියගෙන් අවසර පතනවා, අනේ මාත් ආසයි බුදුරජාණන් වහන්සේගේ පාකමල් යුග වඳින්ට. මටත් අවසර දෙන්න. ඔබතුමිය නිසා මං ත්‍රිවිද්‍යාවම ලැබුවා. දැන් පළවෙනි විද්‍යාවනේ පුබ්බේ නිවාස ඥානය. දෙවෙනි විද්‍යාව මොකද්ද? චුතූපපාත ඥානෙ. මේ සංසාරික ගමනේ කර්මය අනුව යන කතාව. චුතූපපාත ඥාණයෙන් දකින්න පුළුවන් කර්මානුරූපව යන කතාව. මේ සත්වයෝ කයින් දුසිරිත කරලා, වචනෙන් දුසිරිත කරලා, මනසින් දුසිරිත කරලා, ආර්ය උපවාද කරලා, මිත්‍යා දෘෂ්ටික වෙලා, මිත්‍යා දෘෂ්ටිකයෝ කරන ඒවා කර කර ඉඳලා නිරේ යන හැටි පේනවා. ඊළඟට මේ ඇතැම් සත්වයෝ සිතකය වචනෙන් කුසල් කරලා, සුචරිතයේ හැසිරিলা, ආර්යයන් වහන්සේලාට උපවාද කරන්නේ නැතුව ඉඳලා, හොඳට සම්මා දිට්ඨියෙන් යුක්තව ඉඳලා, සම්මා දිට්ඨි කම්ම සමාදානා, සම්මා දිට්ඨියෙන් යුක්ත කර්ම සමාදන් වෙලා, යහපත් වූ කර්ම කරලා, සෑය බෝධිය පුද පුදා ඉඳලා, වන්දනාමාන කර කර ඉඳලා, ඒ අය මරණින් මත්තේ සුගතිය යන හැටි පේනවා. දැන් මේ මරණින් මත්තේ ජීවිතයක් කියන එක පින්වතුනි අපිට දකින්න විදිහක් නැහැනේ. අපිට නෑ විද්‍යාව. විද්‍යාව තිබ්බා නම් අපටත් පේනවා. අරහත්ත්වයට පත්වෙච්ච උත්තමාවී ඒ විද්‍යාව ලබා ගන්නවා. මරුණාට පස්සේ කර්මානුරූපව යන කතාව පේනවා. ඒ තමයි චුතූපපාත ඥාන. ඊළඟට අරහත්ත්වයට පත් වෙනකොට උපදින තුන්වෙනි විද්‍යාවට කියනවා ආසවක්ඛය ඥාන. කෙලෙස් කසට කිසිවක් මේ సంతානේ නැති බව දකින නුවණ. හරියට කෙනෙක් සුදෝවන් වස්ත්‍රයක කිසිම කසටක් නැහැ කියලා දකින්නේ යම්සේද, ඒ වගේ රහතන් වහන්සේ නමකට, රහත් තෙරණියකට තමන්ගේම ජීවිතය ගැන පේනවා. මගේ ගාව කිලිම කෙලෙස් කසටයක්,
කිසිම ක්ලේශයක් මගේ ජීවිතය තුළ නැහැ කියලා. ඒකට තමයි කියන්නේ ආසවක්ඛය ඥානය. ඉතින් මේ ත්‍රිවිද්‍යාව ලබාගත් භික්ෂුණිය කියනවා අනේ ආර්යාවිනි මාත් ආසයි මගේ බුදුරජාණන් වහන්සේ ළඟ සිංහනාද කරන්න. මොකද්ද රහතුන්ගේ සිංහනාදය? රහත් තෙරණිවරුන්ගේ සිංහනාදය. බුද්ධාලෝකේ අනුත්තරාති ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේමයි මේ ලෝකේ අනුත්තරීය. බුදුරජාණන් වහන්සේමයි මේ ලෝකේ ශ්‍රේෂ්ඨ කියලා තමයි සිංහනාද කරන්නේ. ආන්ගේ සිංහනාදේ කරන්නට යන්න මාත් ආසයි කිව්වා. එතකොට මේ උපාධ්‍යාය භික්ෂුණී කියනවා සුන්දරී එහෙනම් ඔයා ඒ රත්තරම් පාටින් බබලන ශාස්ත්‍රූන් වහන්සේව බැහැ දකින්ට යන්න. බුදුරජාණන් වහන්සේගේ චවි වර්ණය ස්වර්ණ පැහැය. ස්වර්ණ පැහැයෙන් බබලන රත්තරම් පැහැයෙන් බබලන බුදුරජාණන් වහන්සේව දකින්ට ඔයත් යන්න. නොදැමුණු උදවියව දමනය කරන කිසි ලෙසකිනුත් බිය නැති ඒ බුදු සමිඳුන්ව දැක ගන්නට. සුන්දරී ඔයත් හැම දුකින්ම මිදුණු කෙලෙස් රහිත වූ වීත රාගී වූ කිසිම දෙයක් සමග එක් නොවූ සදහම් මඟ වඩා අවසන් කළ කෙලෙස් රහිත බුදු සමිඳුන්ව දැක බලා ගන්න. හරිම ලස්සන ගාථාවක් පින්වතුනි. පස්ස සුන්දරි මායන්තිං විප්පමුත්තං නිරූපදින් වීතරාගං විසංයුත්තං කතකිච්ඡං අනාසවං. බුදුරජාණන් වහන්සේට කියන නම් විප්පමුත්ත හැම දුකින්ම මිදුණු බුදුරජුන්, නිරූපදින් කෙලෙස් රහිත වූ බුදුරජුන්, වීතරාගං රාගේ නැති වීතරාගී වූ බුදුරජුන්, විසංයුත්තං කිසිම ක්ලේශයක් එක්ක එකතු නොවූ බුදුරජුන්, කතකිච්ඡං නිවන් මඟ වඩා අවසන් කළ බුදුරජුන්, අනාසවං ආශ්‍රව රහිත సంతානයක් ඇති බුදුරජුන් ඔබත් දැක ගන්න කිව්වා. ඉතින් සුන්දරී රහත් භික්ෂුණිය දුර ගෙවාගෙන පැමිණියා සවැත් නුවරට. සවැත් නුවරට පැමිණිලා ඒ භාග්‍යතුන් වහන්සේව බැහැ දැක්කා. බුදුරජාණන් වහන්සේ සමීපයට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට මෙහෙම කියනවා. මහා වීරයාණන් වහන්සේ මං බරණැසින් පිටත් වෙලා ඔබ වහන්සේව බැහැ දකින්ට මේ දුර ගෙවාගෙන ආවේ. මං ඔබ වහන්සේගේ ශ්‍රාවිකාවක් වූ සුන්දරී. මං ඔබ වහන්සේගේ සිරිපා කමල් යුග වන්දනා කරන්නම්. තුවං බුද්ධෝ තුවං සත්තා තුයියා දීතාම්හි බ්‍රාහ්මන ඕරසාමුකතෝ ජාතා කතකිච්ඡා අනාසවා. බ්‍රාහ්මණ මුනිදානෙනි, ඒ බුදුරජාණන් වහන්සේට කියපු නමක්. බ්‍රාහ්මණ කියලා කියන්නේ පිරිසිදු ජීවිතයක් ඇති, උතුම් ජීවිතයක් ඇති, ශ්‍රේෂ්ඨ ජීවිතයක් ඇති. ඇත්තටම පින්වතුනි මේ ලෝකේ පිරිසිදු ජීවිතයක් ඇති තැනැත්තා කියලා කියන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේටයි. උතුම් ජීවිතයක් ඇති තැනැත්තා කියලා කියන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේටයි. ඒ පිරිසිදු ජීවිතයක් ඇති, උතුම් ජීවිතයක් ඇති, ශ්‍රේෂ්ඨ ජීවිතයක් ඇති බුදුරජාණන් වහන්සේටයි කියනවා. තුවං බුද්ධෝ ඔබ වහන්සේම බුද්ධ වනසේක. තුවං සත්තා ඔබ වහන්සේම ශාස්ත්‍රූ වනසේක. බුද්ධ කියලා කියන්නේ පින්වතුනේ අවබෝධ කරගත්ත දේ අන් අයටත් අවබෝධ කිරීම පිණිස මැනවින් කියා දෙන නිසා බුද්ධ. සත්තා කියලා කිව්වේ හරි පාර පෙන්වන නිසා ශාස්ත්‍රූ. භාග්‍යතුන් වහන්සේට ශාස්ත්‍රූ කියන්නේ කොහොමද? දෙවි මිනිසුන්ගේ ශාස්ත්‍රූ. සත්තා දේව මනුස්සානක්. දෙවියන්ටත් හරි පාර කියා දෙන, මිනිසුන්ටත් හරි පාර කියා දෙන එකම එක ශාස්ත්‍රූන් වහන්සේ වනාහි
අපි බුද්ධං සරණං ගච්ඡාමි කියා සරණ ගියපු අපේ බුදුරජාණන් වහන්සේය. ශ්‍රාවකයෝ විදිහට කොච්චර අභිමානයක්ද? ශ්‍රාවකයෝ විදිහට කොච්චර සතුට වෙන්න පුළුවන්ද? ඒ බුදුරජාණන් වහන්සේ ඈ කියනවා තුයිහං දීතාම්හි බ්‍රාහ්මණ, මමත් ඔබ වහන්සේගේ හදවතින් උපන්න ඔබ වහන්සේගේ දුවක්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ රහතන් වහන්සේලාට කියනවා ශාස්ත්‍රූන් වහන්සේගේ ලය මණ්ඩලෙන් උපන් පුත්තු. රහත් තෙරණින් වහන්සේලාට කියනවා ශාස්ත්‍රූන් වහන්සේගේ ලය මණ්ඩලෙන් උපන් දියණීවරු. දැන් මේ සුන්දරී කියන්නේ අරහත් තෙරණියක්. ඈ කියනවා තමන් ගැනම ස්වාමීනි මං ඔබ වහන්සේගේ දුවක්. ඕරසා ඔබ වහන්සේගේ හදවතින් උපන් දුවක්. මුකතෝ ජාතා ඔබ වහන්සේගේ සිරි සම්බුදු මුව මණ්ඩලින් උපන්න දුවක්. ඔබ වහන්සේගේ සිරි සම්බුදු මුව මණ්ඩලින් යම් සද්ධර්ම අමාවක් ගලාගෙන ගියාද? ස්වාමීනි ඒ සද්ධර්ම අමාව නිසා මං දමනය වුණේ. ඉතින් මං ඔබ වහන්සේගේ මුව මඩලින් උපන් දුව කත කිච්චා. මාත් නිවන පිණිස කළ යුතු සියල්ලම කළා අනාසවා. ස්වාමීනි මමත් දැන් ඉන්නේ ආශ්‍රව නැති පරම පාරිශුද්ධ సంతානයක් දරාගෙන. එතකොට මේ මහා වීර බුදුරජාණන් වහන්සේ ඇයට ධර්මයක් දේශනා කරනවා. ඇයට මෙහෙම කියනවා. තස්සාතේ ස්වාගතං බද්දේ තතෝතේ අදුරාගතං ඒවං හිදන්තා ආයන්ති සත්තුපාදානි වන්දිතා විතරාගා විසංයුත්තා කතකිච්චා අනාසවා. සොඳුරු තැනැත්ති, ඔබගේ ඔය පැමිණීම ඉතා යහපත්. ඔබගේ පැමිණීම අයහපත් වූවක් නම් නොවේ. දමනයට පත්වෙච්චි ශ්‍රාවිකාවන් ඔය විදිහම තමයි. වීතරාගීව කිසිවක් හා එක්වෙන්නේ නැතිව නිවන් මඟ සම්පූර්ණ කරගෙන නිකෙලෙස් සිතින් ශාස්ත්‍රූන් වහන්සේගේ පායුග වඳින්ටෙනවා. හරි ආශ්චර්යයි බුද්ධ ශාසනේ. ඉතින් බුද්ධ ශාසනය නිසා තමයි පින්වතුනි අපි අපේ සවම්පත් වලින් මෙහෙම දේවල් අහන්නේ. බුද්ධ ශාසනයක් නොතිබ්බා නම් කෙලෙස් සහගත මිනිසුන්ගේ ආඩම්බරකම් විතරයි අහන්න ලැබෙන්නේ. කෙලෙස් සහගත මිනිසුන්ගේ නොයේ කයි කතන්දර විතරයි අපිට අහන්න ලැබෙන්නේ. බලන්න බුද්ධ ශාසනය නිසා එකම පවුලේ තාත්තයි දුවයි දෙන්නම නිවනේ සැනසිච්ච හැටි අපි අහනවා. බුදු සසුන නිසා. බුදුරජාණන් වහන්සේගේ ශාසනය කියලා කියන්නේ ලෝකයට මහා යහපත පිණිසම පිහිටි එකක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ පහළවීම ගැන භාග්‍යතුන් වහන්සේම දේශනා කරනවා. ඒක පුද්ගලෝ භික්කවේ ලෝකේ පාතු භාවෝ. මහණෙනි මේ ලෝකේ එකම එක පුද්ගලයෙකුගේ පහළවීම යනු මහතෝ චක්කුස්ස පාතු භාවෝ. ලෝකයේම අතොරක් නැතිව දකිනා මහා ඇසක පහළවීමයි. මහතෝ ඕභාසස්ස පාතු භාවෝ. ලෝකයේම ඒකාලෝක කරන මහා ප්‍රභාස්වර භාවයක පහළවීමයි. මහතෝ ආලෝකස්ස පාතු භාවෝ. ලෝකයේම ආලෝකමත් කරන මහා එළියක පහළවීමයි. චන්නං අනුත්තරි යානං පාතු භාවෝ. මිනිසෙකුගේ ජීවිතේ ශ්‍රේෂ්ඨත්වයේ කරා අරගෙන යන, සත්වයාගේ ජීවිතේ උසස් තත්ත්වයේ කරා අරගෙන යන අනුත්තරීය කරුණු 6ක පහළවීමයි. දසනානුත්තරීය පහළ වෙයි. දැකීම් තුලින් ශ්‍රේෂ්ඨත්වයට පත්වීම පිණිස බුදු රජුන් සඟරුවන පහළ වෙයි. ඒ එකම එක පුද්ගලයා නිසාය. අහන දේවල් අතර ශ්‍රේෂ්ඨත්වයට පත්වීම පිණිස හේතු වෙන සද්ධර්මයේ පහළ වෙයි. එකම එක පුද්ගලයෙකුගේ පහළවීම නිසා. ඉගෙන ගන්න දේවල් තුලින් ශ්‍රේෂ්ඨත්වයේ කරා අරගෙන යන ධර්මයේ පහළවීම වෙයි. එකම එක පුද්ගලයෙකුගේ පහළවීම නිසා. මේ ලෝකේ ලැබිය යුතු ලාභයන් අතර ශ්‍රේෂ්ඨම ලාභය
ලබන ලාභයන් අතර ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වයේ කරා අරගෙන යන ලාභය වන ශ්‍රද්ධාලාභයේ ලැබීම පිණිස හේතු වෙයි එකම එක පුද්ගලයෙකුගේ පහළවීම. මේ ලෝකේ සේවා කටයුතු අප උපස්ථාන සිදු කිරීම හේතු කරගෙන ජීවිතයක් උසස් තත්ත්වයට පත් වෙනවා නම් ඒ සඳහා හේතු වෙන අති ශ්‍රේෂ්ඨ කාරණේ වන බුදුරජුනුත් මහා සංගරුවනත් මේ ලෝකයට පහළවන්නේ ඒ එකම එක පුද්ගලයාගේ පහළවීමෙනි. මේ ලෝකේ හිතන දෙයක් නිසා මිනිස්සෙක් ශ්‍රේෂ්ඨත්වයේ කරා යනවා නම් හිතීම් අතර ශ්‍රේෂ්ඨ වූ කාරණේ ලෝකයට පහළවන්නේ ඒ එකම එක පුද්ගලයා පහළවීමෙනි. කවුද මේ එකම එක පුද්ගලයා? තථාගතෝ අරහතෝ සම්මා සම්බුද්ධෝ. තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළවීම. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ ලෝකයට පහළ වෙන මහා ඇස, මහා ආලෝකය, මහා ප්‍රභාස්වර භාවය, ජීවිතයක් ශ්‍රේෂ්ඨත්වයට පත්වෙන කාරණා හයේම පහළවීම කියලා කියන්නේ මගේ බුදුරජාණන් වහන්සේගේ පහළවීම. ඒ බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළවීම නිසා සතර අපා දුකින් නිදහස් වෙන සෝතාපන්න ශ්‍රාවකයෝ බිහි වෙයි. කෙලෙස් සංතාප වලින් දුක් නොවිඳිනා සකදාගාමී ශ්‍රාවකයෝ බිහි වෙයි. කාම ලෝකේ ඉක්මවා ගියපු අනාගාමී ශ්‍රාවකයෝ බිහි වෙයි. සියලු සසර දුක් නසන රහතන් වහන්සේලා රහත් තෙරණිවරු බිහි වෙයි. ඒ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් උපන්නා වූ ඒ උතුම් රහතන් වහන්සේලාට සුජාත රහතන් වහන්සේ ඇතුළු කොට ඒ උතුම් රහතන් වහන්සේලාට ඒ වගේම ඒ අරහත් උත්තමාවියන්ට සුන්දරී අරහත් උත්තමාවිය ඇතුළු කොට ඒ සියලු අරහත් උත්තමාවියන්ට නමස්කාර කරමින් වන්දනා කරමින් අපිත් අධිෂ්ඨාන කරමු ලෝකේට මහා ඇස වූ බුදුරජාණන් වහන්සේගේ ශාසනය, ලෝකේට මහා ආලෝකයේ වූ බුදුරජාණන් වහන්සේගේ ශාසනය අපටත් මුණ ගැහිලා තියෙද්දී මේ බුද්ධ ශාසනය තුල පිහිට පිළිසරණ රැකවරණය සලසාගෙන ධම්මග දියුණු කරගෙන පින් රැස් කරගෙන අපටත් මේ ගෞතම ශාසනේ රහතුන් සැනසුණු නිවනේ සැනසෙන්න ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු පින්වතුනි. සියලු දෙවිවරුන්ට සක් දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් සෙම්පති දෙවිවරුන් ප්‍රධාන සියලු දෙවියෝ සතුටින් පින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ පින් අනුමෝදන් වෙලා දිව්‍ය සැපින් වැඩෙත්වා. ඒ සියලු දෙවියන්ගේ රැකවරණය උපකාරය පින්වත් හැම දිනාට දෙවියෝ සලසත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ උදාරතර පුණ්‍ය ධර්මය අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අනුමෝදන් වෙත්වා. ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. මේ ගෞතම සාසනය තුලම චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේ ධර්ම දානය සිදු කරන පින්වතුන්ලාගේ නමින් මිය පරලෝ යන්ට යෙදුනා වූ ඥාතීන් වන කස්තුරි ආරච්චිගේ නිශාන් මේලක පුතණුවන්ට, කස්තුරි ආරච්චිගේ දොන් බස්තියෙන් පියාණන්ට, පල්ලියගුරුගේ සිල්ඩා මෑණියන්ට, කස්තුරි ආරච්චිගේ සීලනාත වැඩිමහල් සහෝදරයාට මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා. මේ පල්ලෝ ගියා වූ හේවා හල්පගේ සරණේරි සප්පුහාමි මාමණ්ඩීට, ඊශ්වරගේ බේබි නෝනා නැන්දම්මාට, හේවා හල්පගේ සෝමපාල මස්සිනාට, පියසේන ගාල්ලේ පතිරණ මස්සිනාට මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා. පොලිස් දෙපාර්තමේන්තුවේ හිටපු සැරයෙන් 1997 නොවැම්බර් මාසයේ 14 වන දින මධ්‍යම කඳවුර පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරියේ නියැලී සිටියේදී ත්‍රස්තවාදී වෙඩි ප්‍රහාරයකින් මිය පරලෝ යන්ට යෙදුණු එගොඩ ගෙදර දයානන්ද ඥාති පුතණුවන්ට මේ සියලුම පින්පෙත් අනුමෝදන් වෙත්වා. මිය පරලෝ ගියා වූ රෙශ්මිත ආදිත්‍ය දෙව්මින ගාල්ලේ පතිරණ ඥාති මුණුපුරාට සහ
වීරසේන කස්තුරිආරච්චි මස්සිනාට පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ආද ධර්ම දානය සිදු කරන්නා වූ ඒ සුපින්වතුන්ලාගේ පවුල්වල යන්තාක් මිය පරලෝ යන්ට යෙදුනා වූ ඥාතීන් හිත මිත්‍රාදීන් වෙද්ද ඒ සියලු ඥාතීන්ට සියලු හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් වෙලා ඥාතීන්ගේ පරලෝ ජීවිත සැපයින් සැපයටම පත්වෙත්වා. අපගේ ඥාතීන්ටත් මේ දුක් සහිත සංසාර ගමනින් ඉතා ඉක්මනින්ම නිදහස් වෙන්ට ලැබෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් ඥාතීන්ට පින් අනුමෝදනා සිදු කරන්න. රැස් කරන්ට යෙදුණු උදාරතර පුණ්‍ය ධර්මය ධර්මදානය සඳහා දායකත්වයන් දැරූ අංක 6 මුවන් පැලැස්ස සූරියවැව යන ලිපිනේ පදිංචි පින්වත් කස්තුරිආරච්චිගේ දයාරත්න මහත්මයාට අනුමෝදන් වෙත්වා. හේවා හල්පගේ ප්‍රේමාවති මහත්මියට අනුමෝදන් වෙත්වා. කස්තුරිආරච්චිගේ ඉසානි මේකලා දියණියට අනුමෝදන් වෙත්වා. චරිත් මදුසංක වීරසෝන් බෑණනුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. පවුලේ හැම දෙනාට පින් අනුමෝදන් වෙලා පින්වතුන්ලා කරන කියන රැකී රක්ෂා ආදී කටයුතුත් දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදී හැම ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. ජීවිතවලට සියලු යහපත සියලු අභිවෘද්ධිය උදා වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලා හැම දෙනාටත් ශ්‍රද්ධා රූපවාහිනී කාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනාටත් ඒ වගේම සුපින්වතුන්ලා හැම දෙනාට පින් අනුමෝදන් වෙලා හැම දෙනාට කිසිම කරදරයකින් බාධාවකින් තොරව ජීවිතයට හොඳට පින් කරගන්නට ලැබෙත්වා. සුවසේම දහම්මග දියුණු කරගන්නට ලැබේවා. මේ ගෞතම ශාසනය තුල ඔබ සැමට ධර්මාවබෝධයෙන් සැනසෙන්නට ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.